ආයුබෝවන් දුවේ අපි අද දෙවන සතිය තොරතුරු සංවේදන තාක්ෂණයේ 8 ශ්‍රේණිය පාඩම පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. අද දිනේදී අපි පරිගණකවල මූලික දෝෂාවේක්ෂණය එහෙම නැත්නම් ට්‍රබල් ෂූටින් සහ නඩත්තුව මේන්ටෙනන්ස් කියන පාඩම තමයි සාකච්ඡා කරන්නේ. මේ දෙකම මම හිතන්නේ ඔයගොල්ලෝ පරිගණකයක් භාවිතා කරනවා නම් ඉතාමත් වැදගත් පාඩමක්. මම හිතන්නේ මේක ඕගොල්ලන්ට කවදත් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා හැමෝම හොඳට අවබෝධ කරගන්න මෙම පාඩම. හරි. එතකොට එහෙමනම් අපි මේ පාඩමේ ඉස්සරහට යනකොට අපිට පරිගණකයකින් අපි ටික කාලයක් වැඩ කරනකොට දෝෂ ඇති වෙනවා. ඒ දෝෂ වර්ග දෙකක් අපිට මූලික වශයෙන් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි දෘඩාංග වලින් ඇති වෙන දෝෂ. ඊළඟ එක තමයි මෘදුකාංග නිසා ඇතිවෙන දෝෂ. එතකොට මේ මෘදුකාංග වලින් ඇතිවෙන දෝෂ අපිට තවදුරටත් කොටස් දෙකකට බෙදන්න පුළුවන් හැකියාව තියෙනවා. යෙදුම් මෘදුකාංග නිසා ඇතිවෙන දෝෂ, අනිත් එක මෙහෙයුම් මෘදුකාංග මගින් ඇතිවෙන දෝෂ. එතකොට එහෙමනම් ඉස්සෙල්ලම අපි දැන් බලමු දෘඩාංග ආශ්‍රිතව අපිට ඇතිවෙන දෝෂ මොනවාද කියලා. ඒක සඳහා අපිට ඊට ප්‍රථමයෙන් දැනගන්න ඕනි පොඩි තව කොටසක් තමයි පරිගණකයේ ద్వාර එහෙම නැත්නම් පෝට්ස් කියලා කෙවෙනි එහෙම නැත්නම් පෝට්ස් කියලා හඳුන්වන කොටස් ටික අපි හරියට දැනගෙන ඉන්නවා නම් අපිට වඩාත් පහසුයි. මොකද මම ඒවා ගැන දැන් ඉදිරියේදී කතා කරනවා. එතකොට ඒවා ගැන නමින් දැනගෙන හිටියොත් තමයි ඔයගොල්ලන්ට මේ පාඩම වඩාත් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි බලමු අපි නිතර භාවිතා කරන පෝට්ස් වර්ග මොනවාද කියලා. මේකෙන් ඔන්න අපි පළවෙනි පෝට් එක විදිහට PS2 කෙවෙනි එහෙම නැත්නම් පෝට් එක අපි යොදා ගන්නවා. මේක හැබැයි දැන් අද වෙනකොට භාවිතයෙන් බොහෝ දුරට ඉවත් වෙලා තියෙනවා. මේක පාවිච්චි කරේ මූසිකය එහෙම නැත්නම් මවුස් එක සහ කීබෝඩ් එක යතුරුපූර්වව සම්බන්ධ කරන්න අපේ පරිගණකයට. ඒ වුණාට දැන් අද වෙනකොට මේ පෝට් එක භාවිතයෙන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉවත් වෙලා මේක වෙනුවට USB පෝට් එක හරහා තමයි අපි පරිගණකයට මේ උපකරණ සම්බන්ධ කරන්නේ. හැබැයි අපි දැනුම සඳහා අපි පරණ පරිගණකයක් පාවිච්චි කරනවා නම් සමහරක් වෙලාවට අපිට මේවා තියෙන්න පුළුවන්. එතකොට එහෙමනම් ඒක නිසා මේවා දැනගෙන ඉන්න ඕන. ඊළඟ දෙවෙනි එක තමයි VGA පෝට් එක කියන එක. එතකොට මේක දැනට තාම පාවිච්චි වෙනවා. හැබැයි මේකත් භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් වෙවි යන කෙවෙනියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙන් අපි ගොඩක් වෙලාවට සම්බන්ධ කරන්නේ අපේ පරිගණකය තිරය. එහෙම නැත්නම් සංදර්ශකය කියලා අපි හඳුන්වනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ අපි ලැබ් එකේ පාවිච්චි කරනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක. ඒ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක අපේ පරිගණකයට සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න මේ VGA පෝට් එක හරහා අපිට සම්බන්ධ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අද අලුතෙන් අපිට හඳුන්වා දෙන කෙවනියක් විදිහට දක්වන්න පුළුවන්කම තියෙනවා DVI කෙවනිය. එතකොට මේකත් අපි අර කලින් කිව්වා වගේම VGA පෝට් එකටම තමයි සම්බන්ධ. නැත්නම් ඒකෙන් කරන කාර්යම තමයි මෙතනිනුත් කෙරෙන්නේ. අලුත් තාක්ෂණය භාවිතා කරන පරිගණක එතකොට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් වල අපිට මේ කෙවෙනිය දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මේකෙන් ගොඩක් වෙලාවට පරිගණක තිරය සහ පරිගණකයේ මේ සම්බන්ධ කරන තමයි භාවිතා කරන්නේ. ඊළඟ එක තමයි අද තව ජනප්‍රිය වෙවි එන තව කෙවෙනියක් තමයි HDMI කෙවෙනිය. එතකොට මේක අපි ගොඩක් වෙලාවට අර දැන් මේ අපි කතා කරපු පරිගණක තිර එහෙම නැත්නම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක වගේ දේවල් අපිට පරිගණකයට සම්බන්ධ කරන්න භාවිතා කරනවා. ඒ වගේම රූපවාහිනියට අපි පරිගණකයක් සම්බන්ධ කරනවා නම් ගොඩක් වෙලාවට HDMI කේබල් එකක් හරහා
සම්බන්ධ කරන එකෙන් ඉතාමත් පහසුවක් වෙනවා. මොකද මේක මගින් අපිට රූප සහ ශබ්ද කියන වර්ග දෙකම මේ කේබල් එක හරහා යවන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් ඒක නිසා ඒක වැඩි පහසුකමක් අපිට ලබා දෙනවා මේ දේවල් වලදී. ඊළඟට අපි බහුලවම පාවිච්චි කරන තවත් කේබල් එකක් තමයි මේ USB කියලා කියන්නේ. Universal Serial Bus කියලා අපි දිගට මේ තියෙන නම කෙටි කරලා තමයි USB කෙවෙනිය කියන එක අපි භාවිතා කරන්නේ. දැන් මේක අපි ගත්තොත් එහෙම අපේ පරිගණක වලට සම්බන්ධ කරන බහුතරයක් උපාංග ගත්තාම අද වෙනකොට USB කෙවෙනි හරහා තමයි පරිගණකයට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ අපේ තව අපි බහුලවම පාවිච්චි කරනවා පරිගණක විද්‍යාගාරයේ මේ කෙවෙනිය RJ45 ඊතර්නෙට් කෙවෙනිය. එහෙම නැත්නම් අපි RJ45 කෙවෙනිය කියලා හඳුන්වනවා. මේක ගොඩක් වෙලාවට අපි පරිගණක විද්‍යාගාර ජාලගත කරලා තියෙනවා. එතකොට එවනම් මේ ජාලගත කරන්න පරිගණකයක් අපිට අවශ්‍ය නම් ජාලයට සම්බන්ධ කරන්න ඕන නම් අපි මේ RJ45 කියන කෙවෙනිය හරහා තමයි අපි පරිගණක ජාලයට සම්බන්ධ කරන රැහැන් සම්බන්ධ කරන්නේ. ඊළඟට E-SATA කෙවෙනිය නැත්නම් අපි SATA කෙවෙනිය මීට කාලකට උඩ ඉඳලම අපේ හાર્ඩ් ඩිස්ක් එක සම්බන්ධ කරන පරිගණකය ඇතුලේ භාවිතා කරනවා. ඊට අමතරව මේ එක්ස්ටර්නල් අපි දැන් අභ්‍යන්තරව තියෙන දෘඩ තැටියට අමතරව බාහිරින් සම්බන්ධ කරනවා එක්ස්ටර්නල් hard disk drives. එතකොට මේවා සම්බන්ධ කරන්න අපි මේ E-SATA කෙවෙනිය භාවිතා කරනවා. ඊළඟට මේකත් ඔයගොල්ලෝ දැකලා ඇති HD audio කෙවෙනිය කියන එක. මේකෙදි ගොඩක් වෙලාවට අපි sounds එක වැඩ කරනකොට මෙන්න මේ කෙවෙනි අපි භාවිතා කරනවා. මේ එක එක වර්ණ වලින් මේ දක්වලා තියෙනවා. ඒ වර්ණ වලට අදාළව වෙන වෙනම අපි ගත්තොත් එහෙම කෙරෙන කාර්යයන් වෙන් වෙලා තියෙනවා. ඒවා හඳුනගෙන අපි ඒ සඳහා අදාළ කෙවෙනි භාවිතා කරනවා. ඊළඟට ඩිස්ප්ලේ කෙවෙනිය කියන එක අපි ඉස්සෙල්ලාම කතා කරපු VGA DVI කෙවෙනිය හා සමානම පරිගණක තිර සම්බන්ධ කරන්න භාවිතා කරන උසස් කාර්යයන් සඳහා අපි මේක භාවිතා කරන්න තමයි ගොඩක් වෙලාවට යොදා ගන්නෙ. හරි. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔය දැන් කතා කරපු කෙවෙනි වලට අමතරව අපිට තවත් කෙවෙනි අපේ ජංගම දුරකථන ඒතර ටැබ් වලට ඒ වගේ දේවල් වලට සම්බන්ධ කරනකොට දකින්න පුළුවන් කෙවෙනි වර්ග තව කීපයක් තියෙනවා. අපි ඒවත් අඳුරගමු. මේ ඒකෙන් පළවෙනි එක තමයි හැබැයි මේකත් අපි අද වෙනකොට භාවිතෙන් ඉවත් වෙමින් පවතින ඇත්තටම අපි ගත්තොත් එහෙම අද එන අලුත් පරිගණක ඒ කියන්නේ ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකවල පවා මේවා ඉවත් වෙමින් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක භාවිතයෙන් ඉවත් වෙනවා. ඉදිරියේදී අපිට මේක දකින්න හම්බෙන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට ඉස්සර පාවිච්චි කරේ මුද්‍රණ යන්ත්‍ර පරිගණක වලට සම්බන්ධ කරනකොට. දැන් අද වෙනකොට මුද්‍රණ යන්ත්‍රات USB කියන කෙවෙනි වර්ගයටම මාරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ කෙවෙනිය අද වෙනකොට දකින්න හරිම අඩුයි. ඊළඟට තියෙනවා මයික්‍රෝ USB කෙවෙනිය. දැන් මේක නම් අපි බහුලවම භාවිතා කරන ඕගොල්ලෝගේ ගෙවල් වල අම්මලා තාත්තලාට ජංගම දුරකථන තියෙනවා නම් ගොඩක් වෙලාවට ස්මාර්ට් ෆෝන්ස් එහෙම තියෙනවා නම් ඒ ස්මාර්ට් ෆෝන් එකේ ගොඩක් වෙලාවට මෙන්න මේ කෙවෙනිය තියෙනවා. අපිට ජංගම දුරකථනයක් ගත්තොත් එතකොට MP3 ප්ලේයර් එකක් ගත්තොත් print එකක් ඒ වගේම ඩිජිටල් කැමරා වගේ ඩිජිටල් ඩිවයිසස් ගොඩක මේ කෙවෙනිය අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට අපි තව ගත්තොත් එහෙම අපේ උකුල් පරිගණක වගේ දේවල් වලදී අපිට මේ SD කාඩ්
රීඩර් එක අපිට කෙවිනියක් විදියට දකින්න පුළුවන්කම තියෙනවා. මේකෙදි ගොඩක් වෙලාවට මතකයන් අපි භාවිතා කරන මතකයක් විදිහට SD කාඩ් අපි මේ යොදා ගන්නවා කැමරාවලදී ෆොටෝස් අරගෙන සේව් කරන්න. ඒව දැන් මේ පරිගණකයට ඇතුළත් කරනකොට මේ කෙවිනියට කෙලින්ම සම්බන්ධ කරලා අපිට ඒ දත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ වගේ විවිධ උපාංග වලින් අපි මේ කලින් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා පරිගණකයක් කියන්නේ උපාංග ගොඩක් එකට එකතු වෙලා කරන වැඩක්. තනිකර ෆ්‍රිජ් එක කිව්වහම ඒක තනි උපකරණයක්. එහෙම නැතුව පරිගණකය කිව්වහම මේක උපාංග ගොඩක් එකට එකතු කරගෙන සිද්ධ කරන නැත්තම් මේ උපාංග ගොඩක එකතුවක් විදිහට තමයි පරිගණකය කියලා හඳුන්වන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ උපාංග සම්බන්ධ කරන්න තමයි දැන් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු කෙවිනි ටික භාවිතා කරන්නේ. දැන් එහෙමනම් බලමු අපි මේ දෘඩාංග දෝෂ අපේ පාඩමට අද දිනේ පාඩමේ පළවෙනි කොටස දෘඩාංග දෝෂ හඳුනාගෙන ඒවා නැවත සකස් කරගන්න නැත්තම් ඒ දෝෂෙන් මේ නැති කරගන්න මේ අපි යොදන උපක්‍රම ඒවලට ගන්න පුළුවන් පියවරයන් මොනවද කියලා තමයි අපි කතා කරන්නේ. හරි. එතකොට එහෙමනම් පරිගණකයක් අපි දෘඩාංග පැත්තෙන් අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ වගේ දෝෂ කීපයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි පරිගණකයක් අපි ක්‍රියාත්මක කරාම ඒක ඔන් කරනවා ඔන් වෙන්නේ නැහැ. මුකුත්ම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ. කීබෝඩ් එකෙන් කී එකක් ප්‍රෙස් කරාට මුකුත් ටයිප් වෙන්නේ නැහැ අපේ මොනිටර් එකේ හරහා බැලුවාම. එහෙම නැත්නම් මවුස් එක අපි මේ චලනය කරාට ඒකට අනුව අපේ කර්සර් එක පරිගණක තිරේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මවුස් එක වැඩ කරන්නේ නැහැ කියන එක. ඊළඟට සංදර්ශකේ නැත්නම් අපේ මොනිටර් එක ඔන් වෙලා වැඩ කරන්නේ නැහැ. නැත්නම් ඔන් වුණාට පරිගණකයේ අවුට්පුට් එක එතනින් එළියට දෙන්නේ නැහැ. ඊට පස්සේ නාදක එහෙම නැත්නම් ස්පීකර්ස් හරියට වැඩ කරන්නේ නැහැ. ස්පීකර් එකට කරන්ට් එක තියෙනවා. ඒනට සවුන්ඩ් එකක් ප්ලේ කරන්න දැම්මට ඒක හරහා සවුන්ඩ් එක එන්නේ නැතිකම. ඊට පස්සේ අපි දැන් අපේ පරිගණක විද්‍යාගාරවල අපි ගොඩක් වෙලා නෙට්වර්ක් කරලා තියෙන්නේ. දැන් ඒකෙදි අපේ පරිගණක ජාලයට නැත්නම් අන්තර්ජාලයට යනකොට අපි පරිගණක ජාලෙට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී සම්බන්ධ නොවීම. ඒ වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් හැකියාව තියෙනවා දෘඩාංග පැත්තෙන් දෝෂ විදිහට. එතකොට එහෙමනම් අපි දැන් බලමු එක එක ගැටලුවක් අරගෙන ඒ වලට අපිට ඒ ගැටලුව නැති කරන්න ගන්න පුළුවන් අපේ පැත්තෙන් අපේ මට්ටමින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? එහෙම බැරි නම් මොකද්ද කරන්න ඕනේ කියන එක අපි කතා කරමු. හරි. එතකොට එහෙමනම් පළවෙනි එක තමයි මොකද්ද? බලගැන්වීමේ බොත්තම පවර් බටන් එක එබ්බුවට ක්‍රියාත්මක නොවීම. දැන් මේක ටිකක් ඔන්න භයානක දෙයක්. මොකද මම ඕගොල්ලොන් එක අපි කලින් කතා කරනකොට කියලා තිනවා පරිගණක විද්‍යාගාරයේ ඇවිල්ලා විදුලියත් එක්ක වැඩ කරන තැනක්. එක උපකරණයක් නෙමෙයි මේ වගේ උපකරණ 30ක් 40ක් සමහරක් වෙලාවට පරිගණක විද්‍යාගාරයක තියෙනවා. එතකොට එහෙමනම් ඒක ඊටත් වඩා භයානකයි. එතකොට එහෙමනම් අපි හැම වෙලෙම කරන්ට් එකත් එක්ක වැඩ කරනකොට ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන සහ වැඩිහිටි උපදෙස් වලට ගුරුවරුන්ගේ උපදෙස් වලට අනුවම කටයුතු කරන්න හැම වෙලෙම වගකීමක් අපිට තියෙනවා. බැඳිලා ඉන්න ඕනේ ඕගොල්ලෝ. හරි. එතකොට ගෙදරදී වුණත් අම්මා තාත්තගේ දැනුවත් වීම මත තමයි මේ දේවල් වැඩිහිටියගේ අනුදැනුම මත තමයි මේ දේවල් කරනවා නම් කරන්න ඕන. හරි. එතකොට එහෙමනම් ඕගොල්ලෝ විදුලි රැහැන් එක්ක වැඩ කරනකොට හැම වෙලෙම ප්‍රධාන පරිපථයට සම්බන්ධ කරලා තියෙනවා නම් ඒවා විසන්ධි කරන්න. කියන්නේ ඒ ප්ලග් එක පොයින්ට් එකකින් ගලවලා අහක් කරලා තමයි අතපත ගානේම කරන්න ඕනේ. මොකද ඒක ඕගොල්ලෝගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් පියවරක් විදිහට අපිට දක්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔන්න දැන් අපි පළවෙනි ගැටලුවේ අවස්ථාව ගැන කතා කරොත් එහෙම බටන් එක ප්‍රෙස් කරා ඔන්න අපේ ඔන් වෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද වෙන්න පුළුවන්?
අපේ පරිගණකයට විදුලිය නිවැරදිව ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. එහෙමනම් මෙතනදී අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පරිගණකයට විදුලිය ලබා දෙන රැහැන් සියල්ලක්ම පරීක්ෂා කරන එක. හරියට මේවා බුරුල් වෙලාද නැත්නම් හරියට සම්බන්ධ වෙලාද වැරදි තැනකට සම්බන්ධ කරලාද අන්න ඒ ටික චෙක් කරන්නයි තියෙන්නේ. එතකොට එහෙමනම් ඉස්සෙල්ලාම අපි බැලුවොත් එහෙම අපේ පරිගණක විද්‍යාගාරවල අපි UPS එකක් කරහා සමහරක් වෙලාවට පරිගණකයට විදුලිය ලබා දෙන්නේ. එතකොට එහෙමනම් UPS එක මේ හරහා ලබා දෙන අවස්ථාව සහ කෙලින්ම අපි විදුලි පරිපතයට සම්බන්ධ කරලා ගන්න අවස්ථාවන් කියන අවස්ථාවන් දෙකක් පවතිනවා. එතකොට එහෙමනම් මේ අවස්ථාවන් දෙක සඳහාම අපි කතා කරනවා. එතකොට පළවෙනි අවස්ථාව අපි UPS එකක් කරහා ගන්නවා නම් ඉස්සෙල්ලාම UPS එක අපි ප්‍රධාන සැපයුමෙන් ගලවලා ඉවත් කරගන්නවා. ඒ කරලා ඊට පස්සේ අපි බලනවා UPS එකෙන් පරිගණකයට ලබා දෙන රැහැන් හරියට දෙපැත්තම තද වෙලා සම්බන්ධ වෙලා හරියට තියෙනවද කියලා. එහෙම සම්බන්ධ කරලා ඊට පස්සේ අපි ස්විච් එක ඔන් කරලා බලනවා මේකට මේ UPS එකට කරන්ට් එක දීලා ඔන් කරලා බලනවා. එතකොට සමහරක් වෙලාවට එතන වයර් හරියට සම්බන්ධ නෙවි තියෙනවා නම් ඒ ගැටලු මග ඇරිලා අපේ පරිගණකය ක්‍රියාත්මක තත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ අපිට අපි බලන්න ඕන පරිගණකය සහ සමහරක් වෙලාවට අපේ සිස්ටම් යුනිට් එකට කරන්ට් එක ඇවිල්ලා මොනිටර් එකට මේ යන කරන්ට් එක තමයි වයර් එක තමයි බුරුල් වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක නිසා සමහරකට මොනිටර් එක ක්‍රියාත්මක නොවන නිසා ඔයගොල්ලෝ කියනවා පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙමනම් මේ සිස්ටම් යුනිට් එක විතරක් නෙමෙයි අපි බලන්න ඕනේ කරන්ට් එක අපි මොනිටර් එකටත් ගන්නවා. ඒක නිසා මොනිටර් එකත් හරියට වයර් හරියට සම්බන්ධ වෙලාද ඒ ටික හරියටම චෙක් කරලා බලන්න එක තමයි මෙතන මේ පියවර 3ේදී ඕගොල්ලන්ට කතා කරන්නේ. එතකොට එහෙමනම් ඒ ක්‍රියාව ඉවර වුණයින් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ස්විච් එක නැවත දාලා අපේ UPS එක පණ ගන්නවලා power on button එක ක්‍රියාත්මක කරවන්න. එතකොට අපිට බොහෝ දුරට අපේ පරිගණකයේ ක්‍රියාත්මක තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැතිව තිබුණොත් ඉතින් ඔයගලන්ට සිද්ධ වෙනවා ඒ සඳහා සුදුසු කාර්මික ශිල්පියෙක් ගාවට මේ පරිගණකය අරන් යන්න. එහෙමත් නැත්නම් දෙවෙනි ක්‍රමය අපි කෙලින්ම සම්බන්ධ කරලා තියෙනවා නම් අපේ ප්‍රධාන පරිපතේට අපේ සිස්ටම් යුනිට් එක මොනිටර් එක එහෙමනම් කරන්න ඕනේ ඒ ප්‍රධාන පරිපතෙන් අපි හැම වෙලේම ඉස්සලම විසන්ධි කරලා ඊට පස්සේ අපි සිස්ටම් යුනිට් එකට සම්බන්ධ වෙන වයර් එකේ අග්‍රය එතකොට මොනිටර් එකට යන තැන් අන්න ඒවා හරියට සම්බන්ධ වෙලාද කියලා චෙක් කරලා ආයෙත් නැවත ප්‍රධාන පරිපතය ඔන් කරලා දාලා බලනවා. එහෙමත් මේ හරියන්නේ නැත්තම් ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාර්මික ශිල්පියෙක්ට පෙන්නලා මේ දෙක පරීක්ෂා කරගන්න වෙනවා අපිට. ඊළඟට දෙවෙනි ගැටලුව විදිහට අපි කතා කරනවා යතුරු පුවරුව එහෙම නැත්නම් මවුස් එක. ওই දෙකෙන් එකක් වැඩ කරන්නේ නැතිව යාම. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් අපේ මැෂින් එක ආයෙත් රීස්ටාර්ට් එකක් දීලා බලන්න. එතකොට සමහරක් වෙලාවට මොකක් හරි පොඩි දෝෂයක් තිබුණා නම් ඒක මග ඇරිලා ගොඩක් වෙලාවට අපේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන මවුස් එක කීබෝඩ් එක වැඩ කරන තත්වයටපත් වෙනවා. එහෙම නැති වුණොත් ඊට පස්සේ අපි යනවා මෙන්න මේ ක්‍රියාවලීන් වලට. පළවෙනි එක තමයි මොකද්ද? මැෂින් එක ඉස්සලම ෂට් ඩවුන් කරන්න ඕනේ. ඊළඟට යතුරු පුවරුවේ මේ එහෙම නැත්නම් මේ මවුස් එකේ
ගහලා තියෙන මේ කෙවෙනි හරියටම වලට සම්බන්ධ වෙලාද කියන එක තද වෙලාද බුරුල් වෙලා නම් සමහරක් වෙලාවට අපේ අතින් අත්වල පැටලිලා කකුල් වල පැටලිලා මේ මවුස් එකේ වයර් එක කීබෝඩ් එකේ වයර් එක මේ ගැරලවිලා බුරුල් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ ටික හරියට චෙක් කරගෙන බලනවා අපි හරියටම මේව සම්බන්ධ වෙලාද රැහැන් වලට කියලා. එතකොට එහෙමනම් අපිට පුළුවන් දැන් අර ඉස්සෙල්ලා අපි කිව්ව විදිහට වර්ග කීපයක් තියෙනවා අපේ USB වර්ගයේ තියෙනවා PS2 වර්ගයේ තියෙනවා ඒවා හරි කෙවෙනියට සම්බන්ධ වෙලාද කියන එක අපි චුට්ටක් හොඳින් පරීක්ෂා කරලා බලනවා. එතකොට එහෙමනම් මේ මෙතනින් ඕගොල්ලන්ට දක්වන්නේ ඒ ටික මේ අපි හරියටම නිවැරදිව සම්බන්ධ වෙලා නම් අපිට පුළුවන්කම තියෙනවා නැවත පරිගණකය ක්‍රියාත්මක කරවලා බලන්න අපේ මවුස් එක කීබෝඩ් එක වැඩ කරනවද නැද්ද කියලා. ඒතකොටත් වැඩ කරන්නේ නැත්තම් එතකොට අපිට දැන් තීරණය කරන්න බෑ ඒත් අපේ පරිගණකේ මවුස් එකේ කීබෝඩ් එකේ දෝෂයක්ද ඒ විදිහට. එහෙමනම් අපිට පුළුවන් වෙන මවුස් එකක් වෙන කීබෝඩ් එකක් ගහලා චෙක් කරන්න ඒව වැඩ කරනවද පරිගණකයත් එක්ක කියලා. අපිට එතකොට ඒකෙන් හොයාගන්න පුළුවන් මොකක් හරි මෘදුකාංග දෝෂයක් හරි ඒ වගේ දෙයක් මෙතන තියෙනවද කියලා. ඒක වැඩ කරනවා කියන්නේ වෙන මවුස් එකක් කීබෝඩ් එකක් දාලා වැඩ කරනවා අපේ තිබ්බ එක තවදුරටත් වැඩ කරන්නේ නැහැ කියන්නේ. එහෙමනම් කීබෝඩ් එකේ මවුස් එකේ දෝෂයක්. එතකොට එහෙමනම් ඒක අපිට කාර්මික ශිල්පියෙක්ට පෙන්නලා තමයි හදාගන්න පුළුවන් අපිට එතනින් එහාට ඒ ගැන දැනුම තියෙන කෙනෙක්ගේ සහාය ගන්න වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි සංදර්ශකය නැත්නම් මොනිටර් එක ක්‍රියාත්මක වෙන්නේ නැති එක. දැන් මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගෙන් අපිට ලැබෙන මේ කම්ප්ලේන් එකක් තමයි. ටීචර් වැඩ කරන්නේ නැහැ. මොනිටර් එක වැඩ කරන්නේ නැහැ කියලා. සමහරක් වෙලාවට බලනකොට මොනිටර් එක ඕෆ් කරගෙන මොනිටර් එකත් අපේ ටීවී එක වගේ. ඒකටත් තියෙනවා පවර් ඔන් ඕෆ් කරන්න බටන් එකක්. සමහරක් වෙලාවට ළමයි ඕක ලේසියට කරන්නේ පවර් මේ ෂට් ඩවුන් කරන්නේ නැතුව මොනිටර් එක පවර් ඕෆ් කරලා යනවා. ඉතින් ඊළඟට සමහරක් වෙලාවට පහුවදාට මේ නැත්නම් ඊළඟ පීරියඩ් එකට යනකොට අරගොල්ලෝ මොනිටර් එක ගැන බලන්නේ නැහැ. ඔන්න කෑ ගහනවා වැඩ කරන්නේ කියලා. එතකොට එහෙමනම් අන්න ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. පවර් බටන් එක ඔන් කරලාද බලන්න ඕන. ඊට අමතරව අපිට පුළුවන්කම තියෙනවා ඕනනම් රීස්ටාර්ට් කරලා බලන්න. අපි දැන් මොකක් හරි මේකේ දෝෂයක් තිබුණා නම් ඒක ඉවත් වෙලා සමහරක් වෙලාවට නැවත අපේ ස්ක්‍රීන් එක හරි විදිහට මේව කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට අපි මේව කරලා හරි ගියේ නැත්නම් ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා සංදර්ශකයේ අපි සම්බන්ධ කරලා තියෙන රැහැන් වර්ගය මොකක්ද කියන එක VGA පෝට් එකකින්ද නැත්නම් HDMI පෝට් එකකින්ද සම්බන්ධ කරලා තියෙන්නේ නැත්නම් DVI පෝට් එකකින්ද සම්බන්ධ කරලා තියෙන වයර් එක ඔය මේ ආකාර තුනට තුන් ආකාරයක මේ වයර් භාවිතා කරන්නේ. එතකොට ඒ වලට අනුව එහෙමනම් නිවැරදි ස්ථානයේ කෙවෙනියට මේක සම්බන්ධ කරලා තියෙනවද අන්න ඒවා අපිට හරියටම චෙක් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දැන් මේ ඔයගොල්ලන්ට මේ රූප සටහන් වලින් පෙන්නලා තියෙන්නේ පළවෙනි එකකින් VGA එකක් කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ ඒකේ පෝට් එක මොන වගේද ඊට පස්සේ DVI එක ඊළඟට HDMI එක ඔන්න ඔය ආකාර තුන ඔයගොල්ලන්ට මෙතන දක්වලා තියෙනවා. එතකොට එහෙමනම් ඊට පස්සේ පුළුවන් පවර් අපි දෙන්න ඕනේ සංදර්ශකයට ඒ කෝඩ් එකත් පවර් කෝඩ් එකත් අපිට හරියටම සම්බන්ධ වෙලා තියෙනවද දෙපැත්තම කියන එක චෙක් කරගන්න. එතකොට ඒව ඔක්කොම නිවැරදි නම් අපිට පුළුවන් ආයෙත් චෙක් කරලා බලන්න මොනිටර් එක වැඩ කරනවද නැද්ද කියලා. එහෙම නැත්තම් ඉතින් වැඩ කරන්නේ නැත්තම් ආයෙත් අපිට අර
මවුස් කීබෝඩ් වල වගේම තමයි මේ මොනිටර් එකේද දෝෂය තියෙන්නේ කියලා හොයාගන්න වෙන මොනිටර් එකක් ඒ පරිගණකයට සම්බන්ධ කරලා ඒක වැඩ කරනවා කියන්නේ එහෙමනම් මොනිටර් එකේ තමයි දෝෂය තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපේ ප්‍රශ්නේ යම්තාක් දුරකට අපිට කොටස් වලට වෙන් කරගෙන අපේ හරි ගැටලුව තියෙන තැනට මේ ක්‍රමයෙන් කිට්ටු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ගැටලුව කොතනද තියෙන්නේ කියන එක අඳුර ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ පියවරයන් අනුගමනය කරාම. ඊට පස්සේ අපි යනවා නාදක. එහෙම නැත්නම් ස්පීකර්ස්. අපි මේ ගොඩක් වෙලාවට අපිට සවුන්ඩ් එකක් අහන්න ඕන වුණාම අපි සම්බන්ධ කරගන්නවා ස්පීකර්ස් අපේ පරිගණකයට. ස්පීකර්ස් අපිට වැඩ කරනකොටත් ওই ගැටලු ගොඩක් වෙලාවට එනවා. සමහරක් ස්පීකර්ස් වෙනම කරන්ට් එකට සම්බන්ධ කරලා ඒකට විදුලිය ලබා දෙන්න ඕන. සමහරක් දැන් අලුතෙන් එන ස්පීකර්ස් තියෙනවා USB පෝට් එකට. ඒ කියන්නේ පෝට් එකක් සහිතව කරන්ට් එක ගන්න පුළුවන් වෙන්න USB පෝට් එකක් තියෙන එකක්. එතකොට ඒක කෙලිම අපේ පරිගණකයේ USB කෙවිනියකට සම්බන්ධ කරලා කරන්ට් එක යට ඕන ටික ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඒතකොට ඔය හැම එකදීම අපි කොහොමද බලාගන්නේ දෝෂය මේ මග අරව ගන්න කියන එක තමයි දැන් අපි කතා කරන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම බලන්න පුළුවන් අපි සමහරක් වෙලාවට ඔක්කොම හරියට නිවැරදිව සම්බන්ධ කරලා කිසිම දෝෂයක් නැහැ. හැබැයි මොකද වෙලා තින්නේ අපේ අතින් වොලියුම් බටන් එක අඩුම මට්ටමට මේ කරකැවිලා තියෙන්නේ. එතකොට එහෙම වුණාම අනිත් ඒවා ඔක්කොම හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සවුන්ඩ් එක 0 කරලා තියෙන නිසා ඇහෙන්නේ නැති වෙලා තිබිලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඉස්සලාම අපි බලනවා වොලියුම් කන්ට්‍රෝල් එක පොඩ්ඩක් කරකවලා අපිට තාමත් මේ මියුසික් එකක් අපිට පරිගණකයේ ප්ලේ වෙන්න දාලා සම්බන්ධ කරලා මේ එකට අපිට පුළුවන් චෙක් කරලා බලන්න ඇහෙනවද කියලා. එහෙම ඇහෙන්නේ නැත්නම් ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟ පියවරයන් වලට. අපේ ටාස්ක් බාර් එකේ තියෙනවා යටම වොලියුම් කන්ට්‍රෝල් බාර් එක. ඒකෙන් අපිට පුළුවන් වොලියුම් එක සමහරකට මියුට් කරලා තියෙන්න පුළුවන්. ඒක අපිට සකස් කරලා වොලියුම් එක වැඩි කරලා අහලා බලන්න පුළුවන්. එතනිනුත් ඒ ස්ලයිඩ් එක එහාට මෙහාට කරලා ඇඩ්ජස්ට් කරගෙන එහෙමත් බලන්න පුළුවන්කම තියෙනවා මේක වැඩ කරනවද කියලා. එහෙමත් වැඩ කරන්නේ නැත්නම් ඊට පස්සේ අපිට පුළුවන් සවුන්ඩ් පෝට්ස් ටිකට ගිහිල්ලා මේ ඔයගොල්ලන්ට මෙතන දක්වලා තියෙනවා ඒ වර්ග මොනවාද මේ අදාළ පාටට කියලා. ඒ වලට අනුව නිවැරදි වයර්ස් අපිට අවශ්‍ය තැන් වලට සම්බන්ධ කරගෙන දැන් මේ ඇවිල්ලා HD audio system එකකට සකස් කරලා තියෙන ස්පීකර්ස් වලදී දකින්න තියෙන ඒවා. එතකොට මේ වලට අදාළව අර රැහැන් ටික අපි නිවැරදිව සම්බන්ධ කරගත්තාම අපිට සමහරක් වෙලාවට අපේ සවුන්ඩ් එක නිවැරදිව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඔප්ටිකල් ඩිජිටල් ඔඩියෝ සිස්ටම් එකක් විදියට අපි සම්බන්ධ කරගෙන ඉන්නවනම් එතකොට අපිට තියෙන්නේ අර වයර් ගොඩාක් වෙනුවට එක තනි වයර් එකයි ඔප්ටිකල් ඩිජිටල් අවුට් එක. ඒක සම්බන්ධ වෙලා තියෙනවද හරියට දෙපැත්තම හරියට චෙක් කරලා බලලා නිවැරදිව මේක සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අර මං කිව්වා වගේ අපි මේකට කරන්ට් එක දෙන්න ඕනේ. ඒ කරන්ට් එකත් නිවැරදිව ලැබෙනවද කියලා විදුලිය ලැබෙනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔය පියවරයන් ටික ඉවර කරයින් පස්සේ අපිට පුළුවන් කම්පියුටර් ඔන් කරලා මියුසික් එකක් ප්ලේ කරලා බලන්න දෝෂ තියෙනවද කියන එක. ඉතින් මෙතනින් එහාට අපිට මේ වැඩ කරන්නේ නැත්නම් අපිට පුළුවන් වෙනත් කට්ටලයක් අරගෙන ඇවිල්ලා ස්පීකර් සෙට් එකක් අරන් ඇවිල්ලා ඒක ගහලා බලන්න ඒක වැඩද කියලා. ඒක වැඩ කියන්නේ එහෙමනම් අපේ පරණ ස්පීකර් සෙට් එකේ දෝෂයක් තියෙන. ඉතින් එතකොට එහෙමනම් සමහරක් වෙලාවට
අපි සවුන්ඩ් ඩ්‍රයිවර්ස් මේ පාවිච්චි කරනවා. ඒවා වල තියෙන යම්කිසි අඩුපාඩු නිසා වෙන්න පුළුවන්කම තියෙනවා අපිට සවුන්ඩ් එක දෙන්නේ නැත්තේ. එතකොට එහෙමනම් ඒවැයි නිවැරදි අපි කියනවා ඩ්‍රයිවර්ස් කියලා. ඒ ඩ්‍රයිවර්ස් අපිට ඉන්ස්ටෝල් කරගත්තාම ගුරුවරුන්ගේ එහෙම නැත්නම් දෙමාපියන්ගේ අනුමැතිය ඇතුව නැවත අපිට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ හැම එකකින්මත් පස්සේ වැඩ කරන්නේ නැත්නම් අපිට ඉතින් කාර්මික ශිල්පියෙක්ගේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒගොල්ලොන්ගේ උපදෙස් අනුව වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් ඔයගොල්ලන් ඊට පස්සේ අවස්ථාව අපේ දෝෂයේ විදිහට අපි පරිගණක ජාලයක් එක්ක සම්බන්ධ වෙනවා නම් හැම වෙලෙම ඇති වෙන දෝෂයක් තමයි නෙට්වර්ක් එකට සම්බන්ධ නොවීම. නැත්නම් අපි ඉන්ටර්නෙට් වැඩ කර ඉන්නකොට එකපාරට කනෙක්ෂන් එක නැති වෙලා යන එක. එතකොට එහෙමනම් අන්න ඒ අවස්ථාවන් වලදී අපිට බලන්න තියෙන එකම දේ තමයි අපේ RJ45 සම්බන්ධකය අපේ පරිගණකයට සහ ජාලය වලට නිවැරදිවම සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. එතකොට මේක ගොඩක් වෙලාට අපේ පරිගණකයේ ඊතර්නෙට් අතුරු මුණතක් සම්බන්ධ වෙලා තියෙනවා. RJ45 එක සම්බන්ධ කරන්න නෙට්වර්ක් කාඩ් එකකින්. එතකොට ඔන්න ඔය කාඩ් එක මගින් අපිට මේ කෙවනිය ලබා දෙනවා RJ45 කෙවනිය සම්බන්ධ කරන්න. එතකොට රැහැන සම්බන්ධ කරන්න ඒක අපිට චෙක් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට අපිට මේකේ LED චූටි බල්බ් එකක් පත්තු වෙනවා. ඒක මගින් අපිට හොයාගන්න පුළුවන් මේක නිවැරදිව වැඩ කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ ඒකත් සම්බන්ධ කරලා තවදුරටත් වැඩ කරන්නේ නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා අපේ ටාස්ක් බාර් එක මත රයිට් බටන් එක ක්ලික් කරාම trouble shoot problems කියන මෙන්න මේ කොටස අපිට ලැබෙනවා. ඒ කොටස මේ ක්ලික් කරායින් පස්සේ ඒක මගින් තියෙන අඩුපාඩු හොයලා අපිට විස්තර ලබා දෙනවා. ඒක හරහා අපිට මේකේ දෝෂාවේක්ෂණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එමනම් මේ අපි පරිගණක ජාල එක්ක වැඩ කරනකොට ගොඩක් වෙලාවට මීට අමතරව තව සෙටින්ග්ස් හදන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ දේවල් ගොඩක් වෙලාවට අපිට යූසර් account එකකින් කරන්න අවසරය දෙන්නේ නැහැ. මේකෙදි ගොඩක් වෙලාවට ඇඩ්මිනිස්ට්‍රේටිව් account එකකින් තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ නෙට්වර්ක් පැත්තේ දුරට හදනවා නම් ගොඩක් වෙලාවට ගුරුවරුන්ගේ එහෙම නැත්නම් ගෙදර නම් වැඩිහිටියෙක්ගේ අවසරය ඇතුව තමයි ගොඩක් වෙලාවට හදන්න වෙන්නේ. මොකද ඇඩ්මිනිස්ට්‍රේටිව් පාස්වර්ඩ් හැම වෙලෙම යූසර් account එකකින් වැඩ කරනවා නම් එයා අහනවා. හරි. ඊට පස්සේ එහෙමනම් අපි යනවා අපේ දැන් මේ වෙනකන් අපි කතා කරේ දෘඩාංග වලින් අපිට පරිගණකයක් එක්ක වැඩ කරනකොට හම්බ වෙන දෝෂ අපිට මතුවෙන ගැටලු දෘඩාංග නිසා මතුවෙන ගැටලු. දැන් ඊට පස්සේ එහෙමනම් අපි කතා කරනවා මෘදුකාංග මගින් ඇතිවෙන ගැටලු. ඒක අපි ඉස්සෙල්ලත් කිව්වා වර්ග දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන් හැකියාව තියෙනවා. යෙදුම් මෘදුකාංග මගින් සහ මෙහෙයුම් පද්ධතියේ දෝෂ කියලා. එතකොට එකකින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා යෙදුම් මෘදුකාංග නිසා ඇතිවෙන දෝෂ මොනවාද කියලා. එතකොට මේකෙදි උගලන් යෙදුම් මෘදුකාංග මොනවාද කියලා දැන් එකපාරටම ඔළුවට එන්නේ නැත්නම් අපි වැඩ කරන Word Excel විශේෂ කාර්යයන් කරගන්න නිර්මාණය කරලා තියෙන මෘදුකාංග තමයි යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. Word Excel, PowerPoint, Paint ඔය වගේ විවිධ applications අපි පාවිච්චි කරනවා. එතකොට මේ වෙලේදී අපිට දකින්න තියෙන දෝෂ තමයි මොනවාද?
ක්‍රියාත්මක කරන්න නොහැකි වීම. එහෙම නැත්නම් විවෘත මේ කරගන්න පුළුවන්. හැබැයි ප්‍රතිචාර දක්වන්නේ ස්ටක් වෙලා ඔහේ තියෙනවා. එතනින් හරිය කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්පූර්ණ අතුරු මුහුණත නොපෙනී යනවා. දැන් අපිට ඉන්ටර්ෆේස් එකක් දෙනවා නම් ඒ ඉන්ටර්ෆේස් එක පෙන්වන්න නැතුව යන එක. ඊට අමතරව විවෘත වෙන්න ගොඩාක් වෙලා යනවා. අපි කියන්නේ බෆරින් කියලා. බෆරින් ටයිම් එක ගොඩාක් වෙලා යනවා. අපි ඉතින් අර රෝදේ කැරකෙනවා, වටේ කැරකෙනවා, දිහා බලාගෙන ගොඩක් වෙලා ඉන්න වෙනවා. අනිත් එක තමයි පරිශීලක විධාන මත ක්‍රියාත්මක. දැන් අපි මොකක් හරි ක්‍රියාවලියක් කරන්න කිව්වහම ඒක එක්ක ක්‍රියා කරන්න ප්‍රතිචාර දක්වන්නේ නැතිකම. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම කියන යෙදුම් මෘදුකාංග දෝෂ අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඒකෙන් අපි පළවෙනි දෝෂයේ විදිහට ගොඩක් වෙලාවට විසඳුමක් විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා නැවත ආයෙත් අපි ඕපන් කරලා බලනවා අපිට මේක සකස් කරගන්න පුළුවන්ද කියන එක. ඔටෝමැටිකලි ගොඩක් වෙලාවට සුළු දෝෂයක් නම් තිබ්බේ මෙතනදී ඒ දෝෂය සකස් වෙලා ආයෙත් අපිට කරදරයක් නැතුව වැඩ කරගන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට තවත් අවස්ථාවක් තමයි මේ අපි කියනවා කම්පැටිබිලිටි එක කියන එක. ඒ කියන්නේ අපි සමහරක් අපේ පරිගණකවලට අපි භාවිතා කරන මෘදුකාංග නොගැලපෙන අවස්ථාවන් තියෙනවා. කම්පැටිබිලිටි එක බලන්නේ අපි ඒකයි. අපි software එකක් install කරනකොට දැන් අපේ පරිගණකයේ 32 bits 64 bits කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට ඔය වර්ග දෙකෙන් අපෙන් සමහරක් වෙලාවට අහනවා මේ 32 bit එකද ඕනේ 64 bit එකද ඕනේ කියලා. එතකොට එහෙමනම් අපි හරියට අපේ පරිගණකයේ වර්ගය මොකක්ද කියලා හොයාගෙන ඒකට අනුව තමයි software එක install කරගන්න ඕනේ. අපි දැන් හදිසිය හරි වැරදි software එකක් දාගත්තොත් එහෙම ඒකෙන් අපි අපේක්ෂිත ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒවා ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ට උදාහරණයකුත් දීලා තියෙනවා. තවදුරටත් ඔයගොල්ලන්ට ඕනනම් කියවලා මෙතන වෙන්නේ මොකද්ද කියන එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට විසඳුම තුන්වෙනි විසඳුම තමයි අපි ගත්තොත් එහෙම අපි මෘදුකාංග ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා බලපත්‍ර සහිත මෘදුකාංග ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න කියන එක. එතකොට සමහරක් වෙලාවට මේ බලපත්‍ර ජීවිත කාලයට වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට 1 year වෙන්න පුළුවන්, 2 years වෙන්න පුළුවන්. මේ විදිහට කාල සීමාවකට ලබා දීපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ට්‍රයල් versions අපි පාවිච්චි කරනවා. ඒ වෙද්දී ඊටමත් කෙටි කාලයක් සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක්, මාස තුනක් ඔය වගේ කාලයක් තියෙන්න පුළුවන්. එතකොට මේ අදාළ කාල සීමාවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් අපි යන්න ඒවා මෙතනදී බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ සලකා බලන්න ඕනේ ඔන්න ඔය මං කියපු කාරණා. ඒ ට්‍රයල් පීරියඩ් එකේ නම් අනිවාර්යෙන්ම ඒක මේ පීරියඩ් එක ඉවරුණායින් පස්සේ අපිට ඒ software එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ වගේ ගැටලුවක්ද කියන එකත් අපිට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා මේ රිපෙයාර් එකක් කරගන්න. නැත්නම් අපි මේකේ පිළිසකර කරගන්න පුළුවන් සමහරක් software අපිට ඒ software එක මගින්ම කරගන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට ඒක කරගත්තයින් පස්සේ දැන් අපි මේ ඇඳුමක් කිටුනොත් අපි තවදුරටත් හොඳට අඳින්න පුළුවන්කම තියෙනවා නම් ඒකේ මේ පොඩි මේ පැච් එකක් දාලා අපි ඒක සකස් කරගන්න ඕනේ. අන්න ඒ වගේ පරිගණකයේ වැඩසටහන් වලත් අපිට රිපෙයාර් කරගන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට එහෙමනම් ඒ රිපෙයාර් එකක් දාලා ඒකෙන් අපිට
සහනයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි මේ තියෙන මෘදුකාංගය අපිට අන්ඉන්ස්ටෝල් කරනවා නැත්තම් අස්ථාපනය කරනවට විරුද්ධ එක. ඒ කියන්නේ අපි ඉන්ස්ටෝල් එකක් කරනවා වගේම ඒක අන්ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ කරලා නැවත ආයෙත් අලුතෙන් ඉන්ස්ටෝල් කරගන්නවා. දැන් අපි software එකක් හරියට දැන් උදාහරණයක් විදිහට Facebook හරියට වැඩ කරන්නේ නැතුව එකකින් විවිධ දෝෂ එනවා. අපිට වැඩ කරගන්නම අමාරුයි නම් අපි මොකද කරන්න ඕන? තියෙන එක අයින් කරලා uninstall කරලා ඊට පස්සේ ආයෙත් අපිට control panel ගිහලා මේක ලේසියෙන් කරගන්න පුළුවන් programs and settings වලදී ඒකේ හරහා අපිට පුළුවන් ආයෙත් අලුතෙන් software එක install කරගෙන මේ ගැටලු වලින් මිදෙන්න. ඊට පස්සේ බලමු අපි ඊළඟ ගැටලුව වෛරස් වලින් යෙදුම් මෘදුකාංග නිතර සිදුවිය හැකි දෝෂයක් තමයි මේ වෛරස් නිසා ඇතිවෙන දෝෂ. එතකොට දැන් මේ හොඳට වැඩ කර තිබුණ software එකක්. එතකොට ඒක එක පාට හිටි හැටියේ වැඩ කරන්නේ නැතුව යන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි අරගෙන බැලුවොත් එහෙම මේක වෛරස් එකක් නිසා තමයි ඒ ක්‍රියාවලිය කරගෙන යන්න යට ඉඩ ලබා නොදෙන්නේ. එතකොට එහෙමනම් ඒ වගේ එකක් නම් අපිට පුළුවන්කම තියෙනවා මොකද්ද? වෛරස් ගාඩ් එකක් මගින් අපිට මේක ස්කෑන් කරගෙන ඒ ස්කෑන් කිරීම මගින් අපිට මේක පිළිසකර කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට නැවත මේක රීස්ටාර්ට් කරලා විවෘත කරගත්තාම වැඩ කරන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. එතකොට ඕගොල්ලෝ අහලා ඇති මං හිතන්නේ මේ වෙනකොට වෛරස් එකක් කියන්නේත් අපි දැන් ඔය විවිධ කාර්යයන් කරන්න මේ ලියන වැඩසටහනක් වගේම අනිෂ්ට මෘදුකාංගයක් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපේ පරිගණකවල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න අපි විසින්ම හදපු නීති විරෝධී විදිහට සකස් කරන හොඳ නැති වැඩක් තමයි ඇත්තටම මේ අනිෂ්ට මෘදුකාංගයක් කියලා කියන්නේ. නැත්තම් අපි කියනවා මේ malicious code එකක් කියලා. එතකොට මේක මගින් සමහරක් වෙලාවට අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේම කොටසක් අරගෙන යා නිකන් ඒක කොපි කර යනවා. ඔය වගේ දෙයක් තමයි ඒක මගින් සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා අපේ මෘදුකාංගය හරි විදිහට වැඩ කරන්නේ නැතුව යාම තමයි යා බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මෙහෙයුම් පද්ධතියේ තියෙන දෝෂ ගැන. එතකොට මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන දෝෂ ගැන කතා කරනකොට අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ තමයි මොනවාද? අපි පරිගණකයක් ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරලා ඔන් කරායින් පස්සේ අපි කියනවා අපේ ඩෙස්ක්ටොප් එකේ ඉන්න ගොඩක් කාලයක් ගත වෙනවා. අපි කියන එකට බූට් වෙන වෙලාව වැඩි කියලා. එතකොට ඒ කියන්නේ අපි පරිගණකයක් ක්‍රියාත්මක කරලා අපේ ඩෙස්ක්ටොප් එකට එන්න ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි තවත් වෙලාවට ඉතාමත් මන්දගාමීව තමයි අපි මොකක් හරි ක්ලෝස් කරන්න කිව්වහමත් වරුවක් යනවා ඒක ක්ලෝස් වෙන්න. ඕපන් කරන්න කිව්වහමත් ඕපන් කරන්න ගොඩාක් වෙලා ගන්නවා. මිනිමයිස් කරන්න කිව්වත් ටක් ගාලා මිනිමයිස් වෙන්නේ නැහැ. ඒකත් ලතවි ඉන්නවා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මන්දගාමී වෙලා දකින්න තියෙනවා අපේ පරිගණක. මේ ඒකට එක හේතුවක් තමයි මෙහෙයුම් පද්ධතියේ තියෙන දෝෂ. අනිත් එක තමයි පරිශීලක විධාන මත ක්‍රියාත්මක නොවීම. අපි කොච්චර මේ ක්ලෝස් කරන්න හැදුවත් සමහරක් වෙලාවට ක්ලෝස් වෙන්නේ. අපි ඉතින් මේ පණ දාගෙන ක්ලෝස් බටන් එක ප්‍රෙස් කරනවා මේ ක්ලෝස් වෙන්නේ නැහැ. ඒ වගේ. එතකොට අනිත් එක තමයි ආරම්භක තීරය ඩෙස්ක්ටොප් එක හිස් වෙනවා. ඒ කියන්නේ අපි දැන් විවිධ
මෙහෙයුම් පද්ධතිය අපේ පරිගණකවල ස්ථාපනය කරගන්නවා. ඒ විවිධ මෙහෙයුම් පද්ධතිවලදී අපිට එක එක වර්ගයේ ඩෙස්ක්ටොප් තිරයන් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ තියෙන මේ සමහරක් අපි දැන් ගත්තොත් Windows 8 වල ඉඳලා ටයිල්ස් තියෙනවා. ඒකේ මේ සමහරකට ඒවා හිස් වෙලා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකේ තියෙන අයිකන්ස් මේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේ විවිධ හේතු දකින්න පුළුවන් ලක්ෂණ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් මේ වෙදි පළවෙනි ගැටලුව විදිහට අපි කියනවා මේ මන්දගාමීකම. මේ ගැටලුවට අපි අරගත්තොත් එහෙම ගොඩක්ම හේතු වෙන කරුණක් තමයි මේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් කියන ඒවා. නැත්තම් ආරම්භක වැඩසටහන් අපි පරිගණකයක් ඔන් කරයින් පස්සේ අපි මේ සමහරක් වැඩසටහන් අපි මේ පරිගණකයේ ක්‍රියාත්මක වෙන වාරයක් පාසා ක්‍රියාත්මක වෙන්න කියලා අපි සකස් කරලා සෙට් කරලා තියෙන ඒවා තියෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට සමහරක් වෙලාවට වෛරස් ගාඩ් එකක් වගේ එකක් හැම වෙලෙම කම්පියුටර් එක ඔන් කරනකොට ස්කෑන් කරලා බලන්න කියලා මේ රන් කරවන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒව නිසා සමහරක් වෙලාවට අපේ පරිගණක ස්ලෝ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් ඉතින් දැන් මේවා අපි සකස් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම සාමාන්‍ය යූසර් account එකකින් කරන්න බෑ. එතකොට එහෙමනම් අපි අනිවාර්යයෙන්ම ඇඩ්මිනිස්ට්‍රේටිව් account එකකින් තමයි මේ වැඩසටහන් සකස් කරන ඒවා ඉවත් කරන ඒවා ඒ වගේ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ගුරුවරයෙක්ගේ අනුදැනුම මත තමයි මේක ඔයගොල්ලෝ සිද්ධ කරන්න ඕනේ. එතකොට එහෙමනම් මේවා නිසා ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් නිසා මේ පරිගණකයේ මන්දගාමී වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ඒවෙන් අත්‍යවශ්‍ය නොවන ඒවා ඉවත් කරන්න. එතකොට අපිට පුළුවන් වේගය වැඩි කරගන්න. ඊට පස්සේ අපි ගොඩක් වෙලාට C එකේ මේ අපේ ඩ්‍රයිවර්ස් තියෙනවනේ. ඒකේ C එකේ අපි පුළුවන් තරම් මේ අපේ ගොනු සේව් කරන එක නවත්තලා ඒ වෙනුවට වෙන ඩ්‍රයිව් එකක් අපි පාවිච්චි කරනවා නම් අර ආරම්භක බූටින් ටයිම් එක අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද බූට් වෙන වෙලාවදී අපේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග හරියට වැඩ කරනවද නැද්ද කියන එක බලනවා වගේම C drive එක ඇතුලේ තියෙන සියලුම වැඩසටහන් වලට එකක් නෑ එයා ගිහිල්ලා ඒ හැම එකක්ම හොඳින් තියනවද නැද්ද කියන එක චෙක් කරනවා. එතකොට එහෙමනම් C එකේ data පුරවලා තිබ්බොත් ඒ හැම එකටම ගිහිල්ලා චෙක් වෙලා එනකොට නිකන් අපරාධ කාලයක් ගත වෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලෙම C එක capacity full කරන්නේ නැතුව අපි හැම වෙලෙම අඩු capacity එකක් පවත්වගෙන යන එක අපිට වාසිදායක වෙනවා. ඒ වගේම තමයි අනවශ්‍ය ගොනු අපිට පුළුවන් disk cleanup එකක් පාවිච්චි කරලා අයින් කරලා දාන්න. එතකොට defragmentation වගේ දේවල් පාවිච්චි කරලා සමහරක් වෙලාවට පරිගණකයේ තැන් තැන් වල තියෙන ඉඩ ඉවත් කරලා ලස්සනට පැක් කරලා පරිගණකයේ කාර්යක්ෂම කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ හැම දෙයකින්ම ප්‍රතිඵලයක් නැත්තම් ඉතින් අපිට ඔපරේටිං සිස්ටම් එක රිපෙයාර් කරගන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඒකට අදාළ ඔප්ෂන් වලට ගිහිල්ලා අපි රිපෙයාර් එකක් දීලා බලනවා ඒක වැඩ කරනවද කියලා. එහෙමත් නැති වුණොත් ඉතින් අපිට වෙන්නේ තියෙන ඔපරේටිං සිස්ටම් එක අන්ඉන්ස්ටෝල් කරලා ආයෙත් අලුතින් ඉන්ස්ටෝල් කරගන්න එක. ඊට පස්සේ අපි දෙවැනි අවස්ථාව විදිහට මෙහෙයුම් පද්ධති වලින් ඇතිවන ගැටලු වලදී ආරම්භක තිරේ නැත්නම් ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක හිස්වීම කතා කරනවා. හරිද? එතකොට දැන් මේකෙදි ගොඩක් වෙලාවට අපි settings වලදී වෙනස් වීමක් නිසා මේ ගොඩක් වෙලාවට මේ ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකේ තියෙන්න ඕන icons අපිට පෙන්වන්නේ
නැති වෙලා තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වලට අපිට විසඳුම් තියෙනවා. ඒවා අපි අරගෙන බැලුවොත් එහෙම දැන් Windows 10 වගේ මෙහෙයුම් පද්ධතියක නම් ඩෙස්ක්ටොප් මේ අයිකන්ස් අපිට පේන්නේ නැත්තම් ඒකට එක හේතුවක් තමයි අපේ මේ Windows 10 වල අපි දක්වලා තියෙනවා මේ ඩෙස්ක්ටොප් එක පෙන්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ටැබ්ලට් ආකාරයක් සහ PC ආකාරය කියන එක. එතකොට මේකෙදි මේ ටැබ්ලට් ආකාරයට මේ හරවලා තිබුණොත් එහෙම හදිස්සිය හරි එතකොට අපිට ඩෙස්ක්ටොප් අයිකන්ස් පෙන්වන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒක අපි ඩෙස්ක්ටොප් මේ PC ආකාරයට හැරෙවුවාම අපිට ඒ ගැටලුව මගහරව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඒක කරන්නේ කොහොමද කියලා අපි බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ටාස්ක් බාර් එකේ දිනය සහ වේලාව දක්වලා තියෙන එකට වම් අත පැත්තේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ සලකුණක් තියෙනවා. අපි කියන එකට ස්පීච් බැලුන් එක කියලා. කතන බැලුම. ඒක මත ක්ලික් කරාම ඕගොල්ලන්ට Windows Action Center එක විවෘත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේකේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ටයිල්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට මේ හොඳින් නිරීක්ෂණය කරාම ටැබ්ලට් මෝඩ් බොත්තම හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ටැබ්ලට් මෝඩ් එකට ඇවිල්ලා කියන්නේ එහෙමනම් අපේ ඩෙස්ක්ටොප් අයිකන්ස් පෙන්වන්නේ නෑ. ඒක ආයිත් නැවත මේක මතම ක්ලික් කරාම PC ආකාරයට සකස් වෙනවා. එතකොට එහෙමනම් ඒක නිසා නම් වෙලා තියෙන්නේ අපිට ඩෙස්ක්ටොප් අයිකන් මේ සෙටින් එක හැදුවයින් පස්සේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්තම් ඒත් පේන්නේ නැත්තම් සමහරක් වෙලාවට ඩෙස්ක්ටොප් අයිකන්ස් පෙන්නන එක අපි මේ ඩිසේබල් කරලා නැත්නම් අබල කරලා තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඉනේබල් කරගන්න වෙනවා අපිට අපේ පරිගණකය භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා. එතකොට ඒක කරන්න නම් අපි බලන්න අපිට පුළුවන් ඩෙස්ක්ටොප් එක මත රයිට් බටන් එක ක්ලික් කරාම මේ ලැබෙන මෙනු එකේ view කියන ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා show desktop icon කියන මේ දකුණු අත පැත්තේ ලැබෙන tabs වල යටම බටන් එක. එතකොට ඒක press කරායින් පස්සේ අපිට ගොඩක් වෙලාවට desktop icon බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්තම් මේ අපි මේ මෙතනදී අර මේ ගත්තොත් එහෙම මේ ටික් මාක් එක වැටිලා ඒක අයිකන්ස් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම මෙහෙම පද්ධතියේ දෝෂයක් නිසා මේක සිද්ධ වෙනවා නම් ගොඩක් වෙලාවට මේවා සකස් කරන්න ඇඩ්මිනිස්ට්‍රේටිව් ලොගින් එකෙන් තමයි අපි ගිහිල්ලා මේවා සකස් කිරීම කරන්න ඕන. හරිද? එතකොට අපිට දැන් තියෙන්නේ 2.4 2.5 කියන වැඩපොතේ තියෙන ක්‍රියාකාරකම් කරන්න. එතනින් අපේ පාඩම ඉවර වෙනවා. එහෙනම් අපි දැන් ගිහින් බලමු 2.4 2.5 කියන කොටස් කරන්න. දැන් ඉස්සෙල්ලාම අපිට මෙන්න මේක තියෙන්නේ. ඔයගලන්ට මේ කොටුවක් දීලා තියෙනවා මේ කෙටි යෙදුම් ටිකක්. ඒ වයින් අපිට මේ තියෙන හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා ප්‍රශ්න 10ක්. ඒක 2 3 එකේ ඉතුරු කොටස අපි මේ කලින් මේ කරේ නැහැ. 2.4 2.5ට අමතරව ඒකත් කරන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් 2.4ට આવොත් එහෙම ඔයගොල්ලන්ට අර අද අපි කතා කරපු කෙවිනි ටික ආයිත් ලබා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? මේකේ වම් අත පැත්තේ තියෙනවා කෙවිනි වල පින්තූර ටික.
දකුණු අත පැත්තේ තියෙනවා ඒ වලට කියන නම් ටික මේ පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. එතකොට එහෙමනම් කෙවිනි වල ඉස්සරහෙන් මේ රූප වල ඉස්සරහෙන් ABCD කියලා ඔයගොල්ලන්ට අක්ෂර දීලා තියෙනවා. ඒ අදාළ අක්ෂරය කියන්නේ DVI කෙවිනියට අදාළ අක්ෂරේ මේ රූප සටහන් වලින් බලලා අතන හිස් තැනට යොදන්න තියෙන්නේ. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ අද ඉගෙන ගත්ත කෙවිනි ගැන නැවත පුනරීක්ෂණයක් මෙතනින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 2.5 ක්‍රියාකාරකමේදී ඔයගොල්ලන්ට තියෙන්නේ MCQ ප්‍රශ්න ටිකක්. එහෙමනම් පාඩම දැන් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට උගන්වලා ඉවරයි. එහෙමනම් ඒ ටික හොඳින් කියවලා වීඩියෝ ටික බලලා ඊට පස්සේ අවසානයේදී මේ MCQ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරි. එහෙමනම් අද දිනේට අපේ පාඩම ඉවර කරනවා පුතේ. ඔයගොල්ලෝ හැමෝම මම බලාපොරොත්තු වෙනවා මේ අභ්‍යාස ටික ඉවර කරලා ඊළඟ පාඩමට ලෑස්ති වෙනවා කියලා. ඒ වගේම ඔයගොල්ලෝ කරන අභ්‍යාස ඔයගොල්ලෝගේ පන්තිවල හරි එහෙම නැත්තම් 8 ශ්‍රේණියේ එඩියු ගෲප් එකේ ඔයගොල්ලෝ ඉන්නවා නම් ඒකට ෂෙයා කරන්න කමෙන්ට් එකක් විදිහට. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ටීචර්ට දැනුම් දීමක් එක්ක දාන්න එඩියු ගෲප් එකට මේ පිළිතුරු ෂෙයා කරන්න කියලා. ඕගොල්ලෝ මම හිතන්නේ කරනවද නැද්ද කියලා දැනගන්න තියෙන එකම ක්‍රමය අපිට මේ අපි උත්තර ඉස්කෝලේදී සාකච්ඡා කරනවා. එතකන් ඕගොල්ලෝ කරාද නැද්ද කියන එක බලා ගන්න තියෙන එකම ක්‍රමය මේක. ඒක නිසා පුළුවන් තරම් ඕගොල්ලෝ මේක කරලා පිළිතුරු ෂෙයා කරන්න ඕගොල්ලෝගේ ගෲප් එකේ. හරි. එහෙමනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඊළඟ සතියේත් අපි මේ වගේම පාඩමකින් හම්බ වෙමු.